Check the mic and make sure it sound right, boys. පිළිගන්නවා Law of Attraction සිංහල කෝච් කියන අපේ YouTube නාලිකාවට. ඉතින් අදත් අපි වෙනද වගේම ප්‍රායෝගික මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉතා වැදගත් මාතෘකාවක් ඔයාලට ගෙනලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අතරම මේ Law of Attraction කියන සංසිද්ධිය නැත්නම් මේ නීතිය අපි සරලවම කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. Attraction ගැන කතා කරනකොට අපි මුලින්ම බලන්න ඕන මොකක්ද මේ ඇට්‍රැක්ෂන් කියන්නේ. එහෙම නැත්නම් මේ ඇට්‍රැක්ෂන් කියන්නේ මොන වගේ දෙයක්ද? අපි කොහොමද මොනවා හරි දෙයක් ආකර්ෂණය කරගන්නේ? කියන්නේ මේක අපි කොහොම ආකර්ෂණය කරගන්න දෙයක්ද? ඒ කියන්නේ අපි මොකක් හරි කාන්දමකින් ආකර්ෂණය කරන දෙයක්ද? නැත්නම් මොකක් හරි වෙන වස්තුවකින් නැත්නම් වෙන බලවේගකින් ආකර්ෂණය කරන දෙයක්ද? අපි ඉතින් මෙහෙම දැන් හිතනවා මේ ගැන සාමාන්‍ය දැනුමක් ඇති. නමුත් අපි මුලින් ඉඳලම මේක පැහැදිලිව සරලව කතා කරමු. ඇත්තටම මේ law of attraction කියලා කියන්නේ අපි මොකක් හරි විශ්වයෙන් ආකර්ෂණය කරන එකට. ඒ කියන්නේ අපේ අරමුණක් අභියෝගයක් ලං කරගෙන හරි නැත්නම් අපට භෞතිකමය වස්තුවක් ආකර්ෂණය කරගන්න හරි පුළුවන් මේ law of attraction මගෙන් විශ්වය මගෙන්. හැබැයි මේ law of attraction මගෙන් අපි මොකක් හරි ආකර්ෂණය කරගන්න ඒකට මොකක් හරි අපේ මොකක් හරි දෙයකින් තමයි ආකර්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට නිකන් විශ්වයෙන් මොකක්වත් ආකර්ෂණය කරගන්න බෑනේ. කියන්නේ එහෙම නිකන් විශ්වයෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් නම් අපිට ඕනෑම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන ඕනෑම කෙනෙක්ට. නමුත් එහෙම කරන්න බෑ. අපේ සිතුවිලි වලින්, ඒ කියන්නේ මනුෂ්‍යයන්ගේ සිතුවිලි වලින් තමයි අපිට මේ විශ්වයෙන් දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. මේක සත්වයින්ට නැහැ. පැහැදිලිවම කියනවා. මොකද ඔවුන්ගේ මනස තියෙන්නේ ඉන්ස්ටින්ක්ට්. එහෙම නැත්නම් පර්ෆෙක්ට්. ඔවුන්ට එහෙම නැහැ. මොකද ඔවුන්ට කොන්ෂස් මයින්ඩ් එකක් නැහැ. මනුෂ්‍යයන්ට විතරයි කොන්ෂස් මයින්ඩ් එකක් තියෙන්නේ. ඒ නිසා මේ කොන්ෂස් මයින්ඩ් එක එහෙම නැත්නම් උඩු සිතක් තියෙන මනුෂ්‍යයන්ට විතරයි විශ්වය හා සම්බන්ධ වෙලා විශ්වයෙන් දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කොහොම මේ උඩු සිත මගින් නැත්නම් කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් වැරදියට වටහා ගන්න එපා. අපි කොන්ෂස් මයින්ඩ් එකෙන් අපිට කිසිම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. නැත්නම් උඩු සිතෙන් අපේ විඥාණයෙන් ඒකෙන් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපේ යටි සිත එහෙම නැත්නම් උපවිඥානය හෙවත් සබ්කොන්ෂස් මයින්ඩ් නැත්නම් ඩීප් කොන්ෂස් නැත්නම් අන්කොන්ෂස් මයින්ඩ් එක වගේ නැත්නම් පුරාණයේ මිනිස්සු මේක හඳුන්වලා තියෙන heart කියලා අපේ හදවත කියලා. ඒ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා as a person think in his heart they would be කියලා. කියන්නේ අපි අපේ හදවතින් හිතන දේවල් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ. හදවත කියන්නේ අපේ යටි සිත නැත්නම් සබ්කොන්ෂස්, සුපර් කොන්ෂස්, ඩීප් කොන්ෂස් නැත්නම් අපි heart කියලා හඳුන්වන යටිසිත. ඉතින් මෙහෙම යටිසිතෙන් ආකර්ෂණය කරගන්න නම් අපි දැන් මේ සිත හා සම්බන්ධ වෙන්නේ සිතුවිලිනේ. ඒ කියන්නේ අපි සිතන සිතුවිලි වලින් තමයි ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් මෙහෙම මේ ආකර්ෂණය කරගන්න නම් මේ කොහොමද මේ ආකර්ෂණය වෙන්නේ කියන්නේ කුතුහලයක් තියෙනවා. දැන් මේ කොහොමද සිතුවිල්ලකින් අපි මොකක් හරි ආකර්ෂණය කරගන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. අපි මේ සිතුවිලි වලට තියෙන ভাইබ්‍රේෂන්ස් නැත්නම් ෆ්‍රීකවන්සිස් සංඛ්‍යාත පරාස තියෙන එක. ඒ සිතුවිල්ල වෙනස් වෙන්න සංඛ්‍යාත වෙනස් වෙනවා. ඉතින් ඒ සිතුවිලි වල හිතනකො සංඛ්‍යාතයක් තියෙනවා කියලා. ඔකේ දැන් සිතුවිලි වල සංඛ්‍යාතට කලින් කියන්න ඕන law of vibration ගැන. law of vibration තමයි primary rule එක. ඒ කියන්නේ law of attraction කියන්නේ secondary rule එකක් අතරම. ඉතින් law of vibration ගැන තමයි මුලින්ම කතා කරන්න ඕන. මේ law of vibration ගැන කතා කරොත් law of vibration මගින් කියන්නේ හැම දෙයක්ම vibrate වෙනවා. කිසිම දෙයක් එක තැන තියෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම දෙයක්ම vibrate වෙනවා. අපේ ඇඟ vibrate වෙනවා. ඒ වගේම හැම සිතුවිල්ලක්මත් vibrate වෙනවා. ඒ කියන්නේ හැම සිතුවිල්ලකටම frequencies එහෙම නැත්නම් සංඛ්‍යාත තියෙනවා. ඉතින් මේක මම පොඩි පදනමක් ගන්නම්. අද law of vibration ගැන කතා කරන්නේ. අද law of attraction ගැන කතා කරන්නේ. ඉතින් මේ සිතුවිලි වල මේ තියෙන සංඛ්‍යාත තියෙනවනේ. අපි හිතමුකෝ හර්ට්ස් මොකක් හරි 0.5ක් වගේ කියලා. එතකොට මේ සංඛ්‍යාත වලට හරියන සිතුවිලි හෝ ද්‍රව්‍යමය දේවල් තමයි. මොකද ද්‍රව්‍යමය දේවල් වලටත් සංඛ්‍යාත තියෙනවා. මොකද මම කිව්වනේ කලින් low vibration කියන්නේ everything is vibrating නැත්නම් everything vibrates.
හැම දෙයක්ම වයිබ්‍රේට් වෙනවා. හැම දෙයකම ෆ්‍රීකවන්සිස් සංඛ්‍යාත තියෙනවා. ඉතින් ඒ අපි යටසිතේ තියෙන සිතුවිලි වලට සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත වලින් තමයි අපට විශ්වයෙන් දේවල් ආකර්ෂණය. දැන් ඔයාලට මේ ප්‍රශ්නයක් ඇති මොකද මම මේ උඩුසිත යටසිත හැම එකම මෙහෙම කිව්ව හරියට තේරෙන්නේ නැහැ. මොකද උඩුසිතේ සිතුවිලි තියෙනවා, යටසිතේ සිතුවිලි තියෙනවා. විශ්වයෙන් ඕන සිතුවිලි ආකර්ෂණය කරගන්න පුළුවන්. අදහස්, ප්ලෑන්ස්, ක්‍රම, උපදේශ, ද්‍රව්‍ය, අරමුණු, ගෝල්ස් ආකර්ෂණය කරගන්න පුළුවන්. දැන් මේක පැහැදිලි නොවෙන්න පුළුවන්. ඒක නිසා අපි බලන්න ඕන මුලින්ම මනස ගැන. මනස ගත්තොත් මනසේ කොටස් දෙකයි උඩුසිත, යටසිත. කොන්ෂස් මයින්ඩ්, අන්කොන්ෂස් නැත්නම් සබ්කොන්ෂස් මයින්ඩ්. ඉතින් අපි මනසෙන් කරන්නේ සිතුවිලි නිර්මාණය කරන එකනේ. හැබැයි හරි සිතුවිලි නිර්මාණය කරන පැත්තකින් තියෙනවා අපි මනස හා සම්බන්ධ වෙන්නේ සිතුවිලි. ඉතින් අපේ උඩුසිතෙන් තමයි අපි සිතුවිලි නිර්මාණය කරන්නේ. කියන්නේ අපි නිතර දෙවිලේ මේ උදේ නැගිටලා ඉඳලා නිදා ගන්න වෙලාව වෙනකන් සිතුවිලි සිතන සිත තමයි උඩුසිත කියලා කියන්නේ. අපි සිතුවිලි නිර්මාණය කරන්නේ උඩුසිතෙන්. ඉතින් මේ උඩුසිතෙන් නිර්මාණය කරන සිතුවිලි වලින් යම් ප්‍රමාණයක් තමයි අපේ යටිසිතට ගමන් කරන්නේ. හැබැයි අපේ යටිසිතට සිතුවිලි නිර්මාණය කිරීමේ කිසිසේත්ම හැකියාවක් නැහැ. මොකද යටිසිතට පුළුවන් අපි උඩුසිතෙන් නිර්මාණය කරන සිතුවිලි වලින් යම් ප්‍රමාණයක් අරන්දව ගන්න විතරයි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති නැති. උඩුසිතෙන් අපි සිතුවිලි ඕන තරම් හිතනවානේ. ඉතින් මේ සිතුවිලි වලින් යම් ප්‍රමාණයක් නම් යටිසිතේ තැම්පත් වෙන්නේ. එතකොට අපි උඩුසිතෙන් සිතන සිතුවිලි විතරද යටිසිතේ තැම්පත් වෙන්නේ කියලා ඇත්තම නැහැ. අපි මේක අපෝ මුලටම යනවා. අපි ඉපදිච්ච තැනටම යන්න ඕන. මොකද අපි ඉපදිලා අවුරුදු 3-4 5ක් වෙනකන් ඇත්තටම 3-4ක් කියලා කිව්වත් හරි 3-4ක් වෙනකන් අපේ උඩුසිත නිර්මාණ වෙලා නැහැ හරියට. නිර්මාණ වෙලා තියෙන හැබොත් ඒක ඇක්ටිව් නැහැ. ඉන්ඇක්ටිව් තත්ත්වය තමයි තියෙන්නේ. එතකොට මේ ඉන්ඇක්ටිව් තත්ත්වය තියෙනකොට උඩුසිතයි යටිසිතයි අතර බාධකයක් නැහැ. මේ බාධකය ගැන මම කතා කරා ටෙරර් බැරියර් කියලා. පල්ලෙහා ඇති වීඩියෝ එකක් මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලන්න. උඩුසිතයි යටිසිතයි අතර ටෙරර් බැරියර් එකක් තියෙනවා. හැබැයි මේ පොඩි කාලේ මේ බාධකය නැහැ. ඉතින් මේ බාධකේ නැති හින්දා ඔයගෙම උඩුසිතකුත් නැහැනේ. යටිසිත වයිඩ්ලි ඕපන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඕපන්ලා තියෙන්නේ විශ්වයට. අපේ අපට පරිසරයට. එතකොට අපි පුංචි කාලේ අවුරුදු 3-4 තුල සිතන සෑම සිතුවිල්ලක්ම ඒ වගේම අවට පරිසරයේ අදහස්, යෝජනා, චෝදනා, ඒ කට්ටියගේ අදහස්, ඒ කියන්නේ අපේ අවට මිනිස්සුන්ගේ අදහස් හැම එකක්ම යටිසිතේ තැම්පත් වෙනවා. එතකොට ඒ තැම්පත් තොරතුරු නැවත අයින් කරන්න හැකියාවක් නැහැ. නැවත අයින් කරන්න පුළුවන් අපට රිප්ලේස් කරලා තමයි අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක තමයි අමාරු වැඩේ. අපි ගොඩක් කලාවට රිප්ලේස් කරලා තමයි බලන්නේ. මොකද අපට නිකන් අයින් කරන්න බෑ. ඒක ඇස්තේ තවත් නීතියක්. යටිසිතේ තැම්පත්ලා තියෙන කරුණු ඒ අදහස් අපට උඩුසිතේ තියෙන සිතුවිලි වලින් තමයි අයින් කරන්නේ. ඒක රිප්ලේස් කරන. ඒ කියන්නේ හුව මාරු කරන අපට. පොසිටිව් නම් නෙගටිව් දේවල් වලින් හුව මාරු කරන. නෙගටිව් හිතුවොත් පොසිටිව් දේවල් වලින් අයින් කරන්න. එහෙම තමයි කරන්න පුළුවන්. නැතුව නිකන් අයින් කරන්න බෑ. ඉතින් මේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් හිතන්නකෝ දැන් අපි කුඩා කාලයේ මුල් අවුරුදු 3-4 තුල අපි භාෂාවක් ඉගෙන ගන්නවා අපේ මව භාෂාව කියලා. ඒක ඉගෙන ගන්න ඇත්තටම උඩුසිතේ නෙමෙයිනේ අපි. අපි හරියට භාෂාවක් කතා කරන්න දන්නේ නැහැ. කුඩා කාලේ ඒක ඔටෝ නේද පුරුදු වෙන්නේ. ඒ ඔටෝ පුරුදු වෙන්නේ යටිසිතයි උඩුසිතයි අතර බාධකයක් නැති හින්දායි. අවට පස්සේ තියෙන හැම දෙයක්ම යනවා ඩිරෙක්ට්ලි යටිසිතට. එතකොට ඒ දේවල් වලින් අපේ භාෂාව ඉතාල ලේසියෙන් කතා කරන්න පුළුවන්. හිතන්නකෝ පොඩි කාලේ අපි පිටරට විදේශීය ගෙදර හිටියා කියලා. එහෙම හිටියා නම් අපේ ගෙදර මිනිස්සු කතා කරන හැම දෙයක්ම කතා කරන්න පුළුවන් වෙනවා ලොකු නම්. මොකද තොරතුරු තැම්පත්ලා තියෙන්නේ. ඉතින් මේ තොරතුරු තැම්පත් කරන එක තමයි මේකේ ගේම් එක තියෙන ඇත්තටම. යටිසිතට අපට ඕන දේවල් සම්ප්‍රේෂණය කරන එක තමයි මේක ඇත්තටම ගේම් එක. ඉතින් මේක ඇත්තටම කරන්න පුළුවන්. හැබැයි ක්‍රියාවලිය සංකීර්ණයි. මේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මොකද low fat action නැත්නම් low vibration කරන ඉගෙන ගන්න විතරක් වැඩක් නැහැ. මොකද මේ දෙකට දවන තව නීති ගොඩක් තියෙනවා. වගේ මනෝවිද්‍යාවේ තව කරුණු ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම එකක් ගැනම ඉගෙන ගන්න වෙනවා මේක හරියට කරන්න. ඒ වගේම කිව්වොත් දැන් අපි හිතමු දැන් law of attraction, law of vibration මෙහෙම ක්‍රියාත්මක වෙනවනේ. එතකොට දැන් අපි දැන් ගොඩක් අය කරන්නේ මේ දෙකෙන් විතර මේක කරන්න බලනවා. law of attraction, vibration මේක මට ඕන දේ ආකර්ෂණය කරගන්නවා. මේ වගේ අතන ගොඩක් කට්ටිය vibration ගැන දන්නේ නැහැ. ගොඩක් කට්ටිය attraction තමයි. හැමෝම attraction ගැන තමයි කතා කරන්නේ. මොකද
ඇත්තටම ඒක ගොඩක් කට්ටියට ඉටු වෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් ඇට්‍රැක්ෂන් එක. හැබැයි පොඩි දේවල් වල ඉක්මනින් ආකර්ෂණය කරගන්න පුළුවන්. මොකද ඇත්තටම මේක ඇට්‍රැක්ෂන් නෙවෙයි. ඒක තමන්ගේ සිතුවිලි වලින්ම ඒ කියන්නේ තමන්ගේ සිතුවිලි වලින් ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙන විශ්වවිද්‍යාල නැතුව. මොකද අපි හිතලා මොකක් හරි ගමු. හිතමු දැන් ඔයාට වතුර කෝප්පයක් බොන්න ඕන කියලා. ඔයා ඒකත් කාණ හිතලානේ. හිතලා ඊට පස්සේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකකින් පණිවිඩය දීලා ඔයාට චලනයක් සිදු කළා. ඔයාට ගිහිල්ලා කෙලින්ම වතුර බොන්න පුළුවන්. ඒ වගේ කියන්නේ ඒකට විශ්ව ආකර්ෂණයක් ඕනේ නැහැ. ඒ වගේ සිතුවිලි වලින් පොඩි දේවල් කරන්න පුළුවන්. ඒක මේ කරන්නේ මේ කියන්නේ ඒවා නෙමෙයිනේ. ලෝ ෆැට් ඇක්ෂන් වලින් කියන්නේ විශාල දේවල්. හිතා ගන්න බැරි තරම් මේ බිඳුවේ ඉඳලා මුදල් නැති බිඳුවේ ඉඳලා මහා දානපතිය ධන කුවේරය වෙන පව යන ගමනක් තමයි මේ ලෝ ෆැට් ඇක්ෂන් එක. අපිට ඕන නම් මේක කරන්න පුළුවන්. නැත්තම් අපේ අධ්‍යාපනයේ බිඳුවේ ඉඳලා උඩට යන්න පුළුවන්. ඕන දෙයක් ඉන්න මේක කතා කරන්නේ ලෝ ෆැට් ඇක්ෂන් වලින් කතා කරන්නේ මේ සිම්පල් දේවල් ගැන නෙමෙයි. ඒතරම ගොඩක් ලොකු දේවල් ගැන තමන්ට ඕන දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් ලොකු නීතියක් තමයි මේ ලෝ ඇට්‍රැක්ෂන් කියන. හැබැයි මේ නීතිය ඉගෙන ගන්න වටපිට දේවල් මනෝවිද්‍යාවේ ඔක්කොම ඉගෙන ගන්න වෙනවා. මේක තමයි මොකද හිතන්නකො අපි එකපාරට මහා යෝධයා අල්ලගෙන හරියන්නේ නැහැ ලෝ ඇට්‍රැක්ෂන් කියන එක. එයත් එක්ක එහෙම යාව අල්ලගෙන නම් අපිට වටපිට දේවල් තොරතුරු ගොඩක් ඕන වෙනවා. මොකද නැත්තම් හරියට කරන්න බෑ. ඒතකොට ඒ ඉටුවින් ලෝ ඇට්‍රැක්ෂන් නෙමෙයි නිකන් සිතුවිලි තමන්ගේ සිතුවිලි. තමන්ගේ සිතුවිලි ලෝ ඇට්‍රැක්ෂන් එක නැත්තම් විශ්වත් එක්ක සම්බන්ධ කරගත්තම තමයි මේක ඉටුවෙන්නේ. ඒක ඇත්තරම ඉතාමත් සතුටු ප්‍රොසෙස් එකක්. ඒක ඔබට මනෝවිද්‍යාව ඉගෙන ගන්න දැඩි කුතුහලයක් දැඩි ආශාවක් ඇති වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව ඉස්සරහට කතා කරමු. අපි ඊළඟ වීඩියෝදී කතා කරමු මේ පිළිබඳව තවදුරටත්. ඉතින් අද වීඩියෝ දැන් විනාඩි 11ක් ගිහලා තියෙන්නේ. මම හිතුවා ඉතින් අදට ඇති කියලා අපි බද කතා කරේ සාමාන්‍ය මේ මූලික දේවල් ටිකනේ බේසික් දේවල් ටිකනේ. ලෝ ඇට්‍රැක්ෂන් කියන්නේ මොකද්ද? මේ මනසයි ලෝ ඇට්‍රැක්ෂන් සම්බන්ධ කොහොමද? ඒ වගේම ලෝ වයිබ්‍රේෂන් ගැන පොඩ්ඩක් කතා කරා. කුඩා කාලේ අර මේ මනසේ බාධකේ නැති එක ගැන කතා කරා. ඒ වගේ පොඩ්ඩක් කතා කරානේ. අපි ඉදිරි වීඩියෝ වලත් මේ ගැන කතා කරමු. ඉතින් ඔයාලා අපේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරන්න අපට සහයෝගයක් දෙන්න. ඉතින් අපි ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් මේ ලෝ ඇට්‍රැක්ෂන් මාගෙන් ඔයාට ඕන දේවල් ආකර්ෂණය කරගන්නේ කොහොමද කියලා ලෝ ඇට්‍රැක්ෂන් වලින් විතරක් නෙමෙයි ඉතුරු නීති සියල්ලමත් ඒ වගේම ප්‍රායෝගික මනෝවිද්‍යාවේ ඔබට ලබා ගන්න ඕන දැනුම් සම්භාරය හැම එකම අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේක ඉතා විශාල කාර්යයක්. මොකද මේ දේවල් ගැන ගොඩක් අය දන්නව අඩුයි දැනුම අඩුයි ගොඩක් දේවල්. ඒක නිසා ඇත්තටම මේක තමයි මනස තමයි මූලික දේ. මොකද මිනිසා කියන්නේත් මනසෙන් උසස් හින්දා. ඉතින් මනස තමයි කිව්වොත් අපිට තියෙන ආයුධය. ඉතින් මේක පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක පාවිච්චි කරන්නේ නැත්නම් වැඩක් නැහැ. ඇත්තටම ඒ කියන්නේ අපි දන්නෙත් නෑ අපිට මේ තරම් ප්‍රබල ආයුධයක් නැත්නම් උපාංගයක් තියෙනවා කියලා. ඉතින් මේකෙන් වැඩ ගන්න ඕනේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු දීර්ඝ වශයෙන්. ඉතින් අද මේ වීඩියෝ මෙතන නවත්තනවා. ඔයගොල්ලෝ හැමදාමම සුබ දවසක් වේවා.